නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි මේ ජීවත්වෙන මේ පරිසරය, අපි මේ ඉන්න මහා බඩ්ඩ කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක අපි මේ ඉන්න පරිසරය, මේ ඉන්න කාල වකවානුව ධර්මය තුළින් අපි විමසලා ගත්තහම මනුස්ස ලෝකෙ තියෙන අමාරුම කාල පරිච්ඡේදයක් අපි මේ ගෙවාගෙන යන්නේ. පිංගතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහා සාල කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ තික නිපාතේ මේ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙනකොට අධර්මරාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් වෙනවා. පිංගතුනි, දීර්ඝ ආයුෂක ඉඳන් මිනිස්සුන්ගේ ආයුෂ ටික පිරිහෙන්නෙම අකුසල් බලවත්වීම තුළමයි. මිනිස්සු අකුසල් කරනකොට ඒ අකුසල් සමාජය තුළ සාමාන්‍ය දේවල් හැටියට පැතිරෙනකොට සමාජ මිනිස්සු අකුසලේටම නැඹුරු වෙච්ච ජීවිත ගත කරද්දී ඒ අයගේ ආයුෂ ටික පිරිහෙනවා. ශරීර ශක්තිය පිරිහෙනවා. දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අසංඛ්‍යයේ ඉඳන් මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙවි යන්න හේතු වෙච්ච කාරණා අකුසල් නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ පිරිහිලා ටික මේ ආයුෂ අඩුවෙන එකයි හොයන්න බැරි. එහෙම ආයුෂ පිරිහිලා බොහෝ කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙන කාලයක් එනවා. දැන් අපි ඉන්නේ අවුරුදු 10 ගණන් ආයුෂ තියෙන යුගයක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච යුගයක. ඊළඟට පිංගතුනි, ඒ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා ප්‍රධාන කාරණා 3ක් මනුස්සයන්ට විපත් ගෙන දෙන. ඒ තමයි මිනිස්සු අධර්මරාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් මිනිස්සු ගැන කලකිරෙනවා. මිනිස්සු අකුසලෙන් සත්තු වගේ විකෘති වෙන කාලේනවා. රාගය අධර්ම රාගයක්. ඒක සමාජ සම්මට ඉක්මවා ගිය දෙයක්. මේ මගේ දරුවා නේද, මේ මගේ අම්මා තාත්තා නේද, මගේ ගුරුවරයා නේද, මගේ වැඩිහිටියෙක් නේද, ඒ සමාජ සම්මත නැතුව අනාගතයේ මිනිස්සු සත්තු වගේ විකෘති රාගයෙන් විකෘති වෙලා යනවා. ඊළඟට විෂම ලෝභය, ඒ ලෝභකම කියන එක ඉහවහගිය එක විෂම වෙලා යනවා. ඒ විෂම ලෝභය තුළ පොඩි දේට සමහර වෙලාවට මහා දරුණු අපරාධවලට මිනිස්සු පෙළඹෙනවා. අනුන්ගේ වස්තුව තමන් සන්තක කරගන්න. විශාල පිරිසකට හානියක් විපතක් වෙන දේවල් තමන් හම්බ කරගන්න සමාජය තුළ විශාල විනාශ කරන. අපිට පේන අද වෙනකොට විනාශවලට සමාජය ලක් වෙනවා. සමහර වෙලාවට ලෝකයේ බලවත් කියන රටවල් යුද්ධ ඇති කරලා යුද්ධ වපුරලා ආයුධ ටික විකුණ ගන්න. ලෝකෙ ලෙඩරෝග පතුරවා හැරලා සමාජ මිනිස්සු අතරට වසංගත රෝග, ලෙඩරෝග නොයෙක් දේවල් පතුරෝලා බෙහෙත් ටික විකුණ ගන්න. ඒ අතර සමහ රටවල් අතර අරුබුද හදනෝ. හදලා ඒවට මැදිහත් වෙලා ඒව ඇතින වස්තුූ කොල්ල කනෝ. ඒ විතරක් නෙමෙයි, සමහර කෘමි වුවදුරු වසංගත එවැනි වගා විනාශ වෙන දේවල් පතුරලා ඒ අතර කෘමිනාශක ටික විකුණ ගන්න. මේ වගේ සමාජයේ විෂම ලෝභයත් එක්ක විශාල විපත්ති කර මනුස්සත්වය ඉක්මවාගේ කාලයක් එනවා. ඒ වගේම මිත්‍යා ධර්මය බලවත්වෙන. මිත්‍යා දෘෂ්ටිය වගේම මිනිස්සු අසද්ධර්මී යෙදිලා සත්තු වගේ. බුදුරජාණන් වහන්සේ මෙතන මිත්‍යා ධර්මය පෙන්වන්න විස්තර කරන තැන කාන්තාවන්ට ඇදිලා යනවා රාගයෙන්. පිරිමි එක රාගයෙන් ඇදින මේක විකෘතියක්. මේක ප්‍රකෘතියන මේක විකෘතිය. මෙන්න මේ විකෘතිය සමාජය අනාගත එන්න බලවත්වෙන්. මෙහෙම මිනිස්සු විකෘති රාගයෙන්, විකෘති ද්වේශයෙන්, මෝහෙන් යුක්ත වෙනකොට මනුස්සලෝකෙට දෙවියන්ගේ පිහිට රැකවරණ අහිමි වෙනවා. දෙවියන් මනුස්සයන් ගැන කලකිරිලා මනුස්සයන්ගෙන් දෙවියන් ඈත්වෙනවා. ඔබ අද හොඳට බලන්න. ඔබ බුද්ධ දේශනාවල අහල ඇති
බොහෝ දෙවිවරු මිනිස්සුන්ට උදව්පකාර කරපු සිදුවීම්. ජාතක පොත් වහන්සේ ගත්තත්, ත්‍රිපිටකයේ තියෙන දේශනා ගත්තත්, සංයුත්ත නිකායි දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය මේ දේශනා ගත්තත් දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විතරක් නෙමේ මහරහත්තන් වහන්සේලා ඉදිරියේ පෙනී හිටපු සිදුවීම්. ඊළඟට බාහිය දාරුචීරී වැරදි දෘෂ්ටියක් ගත්ත වෙලාවේ පෙර සංසාරික කල්්‍යයාන මිත්‍රයෙක් බ්‍රහ්ම දේවතාවක් පෙනී හිටිය. ඒ දේවතාව පෙනී ඉදල මඟ පෙන්නවා. බාහිය ඔබ බුදු කෙනෙක් නෙමේ ඔබ රහතෙක් නෙමෙයි. අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත්නුවර ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න කල්්‍යයාන මිත්‍ර දෙවිවරු පිහිට වුණා. ඒ විතරක් නෙමේ කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙනමට වෛර බැඳලා දවේශයෙන් වෛරයෙන් තමන් අපායට යන්න අකුසල් බලවත් වෙච්ච වෙලාවෙත් දේවතාවෙක් පෙනීන්නවා කෝකාලිකට කරුණු කියලා සැරියුත් මුගලන් දෙනමගෙන් සමාව ගන්න කිය. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ දේශන දිහා ගත්තහම් දෙවිවරු මිනිස්සුන්ට උදව්පකාර කරපු සිදුවීම්. දෙවියම් පෙනී හිඳපු සිදුවීම් ගුණධර්ම රකින බොහෝ පිරිසකට දෙවියම් පේන්න පෙනී හිටපු දිවිය ස්වරූපයෙන් පෙනී හිටපු සිදුවීම් දේශනාවල තියෙන. හැබැයි අද අපිට අහන්නවත් නෑ. මිනිස්සුන්ගේ ආවිශ පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණ මනුස්්‍යයන්ට අහිමි වෙලා අවසානයි. අද මිනිස්සුන්ට දෙවියන්ගේ රැකවරණ ලැබෙන්නේ නෑ. පිංහතුනි ඒ රැකවරණ නොලැබීමත් එක්ක විශාල විපත්වලට මිනිස්සු ගොදුරුවෙන. මහා සාල සූට්‍ර පෙන්නුන එවැනි මහ විශාල විපත් කීපය. එකක් තමයි මේ ස්වභාව ධර්මයට බලපෑම් කරන දේවතාවරු. මනුස්්‍යයන් ගැන කල කිරිලා ස්වභාව ධර්මයට මනුස්්‍යයන්ගේ යහපතට උදව්පකාර නොකර දෙවියන් අහක බලන. ඔබ අහල ඇති වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ට ස්වභාවිකව ඇතිවන වැස්සට ඉරදියෙන් බලපෑම් කරන්න පුළුවන්. දැන් ඔබට හිත එහෙනම් වහින දෙවියන් නිසාතිකල් දෙවියන් නිසා වහි නොන්නෙමේ. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඇති වැසි චක්‍රය කියලා ඔබ පාසැල් යනකොට ඉස්කෝල යන කාල ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගත්ත දෙයක් ඇති. එතකොට ඒ වගේ මේ වැස්සය ස්වභාවිකව ඇතිවෙන වැස්ස. හැබැයි වැස්ස වලාහක දෙවියන්ට තමන්ගේ ඉරදි බලයෙන් ස්වභාවික වැස්ස පාලනය කරන්න බලපෑම් කරන්න පුළුවන්කම තියෙන. මනුස්සයන්ගේ යහපතට ඒ වැස්ස පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි වැහැල විශාල විනාසයක් වෙනවන. වැස්ස වලාහක දෙවිවරු ඒ වැස්ස පාලනය කළ මිනිස්සුන්ග බේරගන්න. නමුත් දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට ස්වභාවික ඇතිවන විපත්වලින් මොන තරං විනාස වනත් දෙවියන්න මේ මිනිස්සුන්ට උදව් කරන්න. අධර්මිෂ්ට දුස්සීල පෞකාර මිනිස්සුන්ට උදව් කරන්න නෑ කියන අදහස ඒක දෙවියන්ට විතරක්න මේ සමාජි ගුණධර්ම පුරණ ඕනම කෙනෙකුට ඇතිවෙන. ඔබ බලන්න සමහර වෙලාවට මිනිස්සු දුස්සීලකං අධර්මිෂ්ටකං කරනකොට කෙනෙකුට කලකිරෙන මෙහෙම පෞකාරයන්ට ඇයි අපි උදව් කරන්න කිය. ගුණ යහපත් කෙනෙක් හොයලා උදව්වක් කරනවා මිසක් අධර්මිෂ්ට මිනිස්සුන්ට කවුරුත් උදව් කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමිවීම තුළ විශාල ස්වභාවික විපත් ඇතිවෙනවා කියලා බුදු හාන්දුරු පෙනෙන. ඊළඟ දේ තමයි දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනෝ කියලා මේ දේශනාව සඳහන් වෙන. වෛශ්‍රවණ දෙවියන් තම යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාව. දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුම් මුදාහරින. හැබැයි වෛශ්‍රවණ දෙවියන්වත් මනුස්්‍යයන්ගේ යහපතට උදව් කරන්නේ. ඔබ ආටානාටී සූත්‍රය අහල ඇති ආටානාටී සූත්‍රයේ දේශනා කරන්න සතරවරන් දෙවියන් අතර මුල්ලුනේ වෛශ්‍රවණ දෙවියන්. ඒ වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදල කියා හිටියේ ස්වාමිනී භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස ගුත්තියා රැකවරණය පිණිස පහසු විහාරය පහසු විහරණය පිණිස ආරක්කා ඒ අයගේ ආරක්ෂාව පිණිස අපි ඉදිරි පත්වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහස බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට මේ අමනුස්සේගෙන් යක්ෂයගෙන් කරදරයක් හිරිහැරයක් ඇති වුණොත් අපි ඒ අයි වෙනුවෙන් ඉදිරි පත්වෙනවා කියල තමයි ඒ ආටානාටිය දහම් පරියාය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුස්්‍යයන්ගෙන් වෙන වුවදුරුවලින් ආරක්ෂාවෙන ක්‍රමේ. හැබැයි මතකතියාගන්න ඒ දේශනාව පැහැදිලියෝ පෙන්න්නනවා දෙවියන් උදව් කරන්න කාටද භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසික.
උපාසක උපාසිකාවෙන සුදුරෙද්දක් ඇඳ විදිහට නෙමේ සුදුරෙදි පොරෝගන්න පුළුවන් ඕඩම කෙනෙකුට සිල් රෙද්දක් ඇඳගෙන හිටිය කියල උපාසක උපාසිකාවෙන්නේ බුද්ධ දේශනාව සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් බුද්ධන් සරණං ගතෝ හෝති දම්මන් සරණං ගතෝ හෝති සංගන් සරණං ගතෝ හෝති එපමණකින්ම උපාසකෝ හෝති බුදුරජාණන් වහස පෙන්න්න යමෙක් බුදුන් සරණයනවද ධර්මය සරණයනවද සංඝයා සරණ හැබැයි එක ලේසිනේ ඔබ බුද්ධන් සරණං ගච්ඡාමි කියලා ඇති පුංචි කාලෙද හරියට තිසරණය පිහිටන්න නං ලෞකික සම්මාධිට්්‍යය කර්ම කරම්ඵල විශ්වාසිවත් තියෙන් නොට ඒ ලෞකික සම්මාධිට්්‍යයෙන් යුක්තව තමයි සංසාර බය කර්ම කරම්ඵල විශ්වාසය මෙලෝ පරලව ගැන පිළිගැනීම මේ සියල් එක්ක තමයි සංසාරයෙන් මිදෙන මාර්ගයේ තමන්ගේ ශාස්ෘුවරයා හැටියට මේ මාර්ගී පෙන්නපු ගුරුවරයා හැටියට මං බුදුරජාණන් වහන්සේවම පිළිගන්නවා කියන තැනයිදං එයා බුද්ධන් සරණං ගච්ඡාමි කියන නත්ති මේ සරණං අඥම් බුද්ධෝ මේ සරණං වර එයා බුදුරජාණන් වහන්සේ අර වෙන දෙයක් සරණයන්නේ නත්ති මේ සරණං අඥන් ධම්මෝ මේ සරණං වර එයා ධර්මය ඇර වෙන සරණක් යන්නේ නෑ නත්ති මේ සරණං අඥන් සංගෝ මේ සරණං වර එයා ශ්‍රාවක සංඝයා ඇර වෙන මිත්‍යාවල් පස්සෙදුවන්නේ නෑ එපමණකින් උපාසකේ ඊළඟට ධර්මය සඳහන් වෙනවා කොපමණකින්ද සීලවන්ත උපාසකෙක් වෙන් උපාසකව ඉන්න පුළන් දුස්සීල උපාසක සුරූපයෙන් හිටියට ගුණධර්මයක් රකිින් නැත්නම් බුදු හාමුදුරුම් පෙන්න්නන ඒ අයි උපාසක චණ්ඩාල එතකොට සීලවන්ත උපාසකෙක් වෙන්න නම් තෙරුවන් සරණ ගිහිරිය ඒ විතරක් නෙමෙයා ප්‍රාණඝාතයෙන් වලකිනෝ හොරකමෙන් වලකිනෝ වැරදිකාම සිවනින් වලකිනෝ බොරුවෙන් වලකිනෝ මත් පැන් මඩ්‍රවි භාවිතයෙන් වලකින් මෙන්න මේ විදිහට තෙරුවන් සරණගේ සිල්වත් කෙනා තමයි සැබෑම බුද්ධ ශාසනය තුළ බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකය උපාසක උපාසික ගිහි ශ්‍රාවකවෙන් ඒමනං ඔබ බුදු හාමුදුරන්ගේ බුදුන් සරණගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝන ඔබ තෙරුවන් සරණගේ පන්සිල්වත් රකින කෙනෙක් වෙන්න ඕන් අන්නයාට තමයි බුද්ධ ශාසනයේ රැකවරණය ලැබෙන් දෙවියන්ගේ හරි පිහිට ආරක්ෂාව ලැබෙන් එතකොට වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරී විස්තර කරන්න ස්වාමීනී ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා උදව් කරනවා කියලා තමයි ආඨානාටි දේශනා විස්තරවෙන් හැබැයි මිනිස්සු අකුසල් කරනකොට අධර්මිෂ්ට වෙනකොට අධර්මරාගේ විෂමලෝබය මිත්‍යා ධර්මය බලවත් වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා සතරවරන් දෙවියන්වත් මනුස්සයන්ට පිහිට වෙන්නේ නෑ එහෙම දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුණු මුදාහරි නොකල මේ දේශනාව සඳහන් වෙන ඒ දරුණු අමනුස්්‍යයෝ ගම් නගර නියංගම් ජනපදවල අරක් ගන්න ඒ අමනුස්්‍යයන්ගේ වුවදුරෙන් 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස් අනාගතය මියයන් හැබැයි අපිට හොයන්න බෑ මේ විපත අදත් සිද්ධ වෙනවා ඒ නිසා පිංහතුනේ ස්වභාවික විපත්වලින් මැරෙන ප්‍රමාණ එන්න වැඩි වෙන. අමනුස්සෝදුරෙන් මිනිස්සු මැරෙන ප්‍රමාණ වැඩිවෙන. බුදුරජාණන් වහන්සේ මහාසාලකින බමුණට පෙන්න්නනවා බ්‍රාහ්මණි ඔය විතරක් නෙමේ දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනකොට මිනිස්සු දවේශයෙන් වෛරයෙන් කේන්තිය අනාගතයේ අකුසල බලවත්වෙච්ච වෛරයෙන් කේන්තියෙන් ජීවත්වෙන මිනිස්සු වැඩි. මොකද අපි මේ අන්තක් කල්පය අවසන් වෙන්නේ සත්ත අන්තක් කල්ප විනාසයක්. අවියාවිදවලින් මේ කෙනෙකා මරාගෙන ලේ විලක් වෙලා අවසන් වෙන අනාගතයකට අපි මේ යන්න. එදකොට මේ විනාසේ තුළ මිනිස්සු දවේශයෙන් කේන්තියෙන් වෛරයෙන් ඉන්න මිනිස්සු ආගං අනුව බෙදෙනවා. එකම ආගම දෙකට බෙදිලා මරාගන්න ආයුධ හදාගෙන. අද පේනවා ලෝකේ එකම ආගමික කණ්ඩායක් එකම දෙවියන් වහන්සේ විශවාස කරන්න හැබැයි එක විදිහ මතවාදානුව බෙදිලා ආයුධාරගෙන තමන්ගේම අය දෙපැත්ත බෙදිල මරාගන්න. ඊළඟට එක ගම් අනුව බෙදෙනවා. නගරානුව බෙදෙනවා. එක මතවාදානුව බෙදෙනවා. පක්ෂානුව බෙදෙන්න පුළුව. මේ විදිහට එකනෙකා එක කණ්ඩායම් මතවාද හදාගෙන ආයුධ අරගෙන මිනිස්සු ලෝකෙම මිනිස්සු එකනෙකා කණ්ඩායන් හැදිලා අනාගතයේ මරාගෙන විශාල වසයෙන් 100,000 ගනම් මිනිස්සු විනාස වෙන කාලයක් එනවාකි. දැන් ඔබ හිතන්න ලෝක යුද්ධයක් නැති රටක් අවුරුදු 30ක් තිස්සේ ඇදී තිබ යුද්ධය යන්තන් අපිට අවසන් වෙලා දැන් අවුරුදු ගණනාව.
හැබැයි ඔබ ලෝකෙ දිහා බලන් හැම රටකම වගේ කෝලහල් යුද්ධ මැද පෙරදික ගත්තොත් හැම රටක්ම වගේ ඇවිලිච්ච යුද්ධත් එක්ක දවස ගාන එහෙන් බෝම්බ තියෙනවා මෙහෙම් බෝම්බ තියෙනවා මිනිස්සු මැරෙනවා. ඒ යුද්ධත් එක්ක තමයි මිනිස්සු නිතර කෝලහලත් එක්ක ජීවත්තේ. අනාගතයේ එන්න මේ විපත් වැඩි වෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ජීවත්වෙන මේ මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිච්ච මේ යුගේ බොහොම අකුසල් බලවත් කාලයක්. මිනිස්සුන්ගේ අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය ගොඩාක් බලවත් වෙච්ච යුගයක්. මෙවැනි යුගයක ධර්මය දියුණු කරන්න අපහසුයි. අමාරුයි. හැබැයි මතක තියාගන්න විකල්පයක් නන්නේ. අමාරුයි කියලා වෙන විකල්පයක් නෑ. අපේ ජීවිත වැඩිපුරම බරවෙලා තියෙන්නේ සතරාපායට. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වේ සංසාරික සත්වයා සතරාපායට බරවෙන්නේ මහගිතරට ඇදිලා යනවා වගේ. වැඩිපුරම හිත තමන් ජීවත්වෙන ගෙදර තමයි හිත තියෙන කොහේ ගියත් ගෙදර තරන් දෙයක් නෑ. ඒ වගේ සංසාරික සත්වයාගේ හිත අපායට මයිකින ඇදෙන්. පිංහතුනේ හැබැයි ඔබ බොහොම වාසනාවන්තයි. මෙවැනි යුගයක කෙලෙස් බලවත් යුගයක වුණත් ඔබ බොහොම වාසනාවන්තයි ධර්මය ඇහෙන කාලෙක ධර්මය ඇහෙන රටක. ඔබ බලන්න ලෝකෙ කෝටි 700කට එහා මිනිස්ු අද ජීවත්තෙන්. මේ අතරින් බණපදයක් අහන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. ඉතාම සුළු පිරිසකට බණපදයක් අහන්න ලැබෙන්. අඩුගානෙ බුදුගුණ ටික පිම් පව් හොඳ නරක ගැන අහන්නවත් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුට. ඒ අතර ඔබට මොන ප්‍රශ්න තිබුණත් ඔබට ආර්ථි මේ බණහන ඔබට ආර්ථික ප්‍රශ්න ඇති ඕන තර. ගෙවල් දොරවල්වල ප්‍රශ්න ඇති ගිනි ගොඩවල් වගේ ඇති දරුවන්ගේ ප්‍රශ්න ඇති. සමහල්ලාට උයාපිහාගත් එක කන්න විදිහක් නෑ. ගෙදර ප්‍රශ්න. එදකොට මේ සියලු ප්‍රශ්න මොනවා තිබුණත් ඔබට ඔබ හිතන්න ඇයි අපිට මෙහෙම වුණේ කියලා ජීවිතය කඩාගෙන වැටෙනවට වඩා ඔබ හිතන්න ඔබට වටිනාමදේ ලැබුණ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණ. අපිට මොනවා නැතිවුණත් ලෝකෙ වටිනාමදේ තියෙනවා. අන්නේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔබ මේ ලෝකයේ අනෙක් සියලු දෙනාට වැඩිය ඔබ පින්වන්ත කෙනෙක් බවට පත්වෙන. අන්නේ නිසා මොන කරදර බාධා තිබුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සීනා වගේ. ආයුදයකින් පහරක්කාප කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න ධර්මය දියුණු කරන්න වීරිය වඩන්න කියල. ඒ නිසා ඔබ ධර්මාවබෝධයට ලොකු උත්සාහයක් ගන්න. අද අපි චුට්ටක් විමසල බලමු. ඔබ දන්නවා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න ධර්මාවබෝධය කරායන් නිවන කරායන් බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් පෙන්ව මේ ඔක්කොම භාවනාවෙන්ම කරන්න පුළුවන් දේවල් විතරක් නෙමේ. භාවනාවත් ධර්මාවබෝධයට තියෙන එක ක්‍රමයක් තමයි. මජ්ජිමනිකායි සබ්භාසව කියන සූත්‍ර බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගණනාව ක්‍රම 7ක් පෙන්න්නන. සම්මා දිට්ඨියෙන් ප්‍රහාණය කළ ගත යුතු ආශ්‍රව කොටසක් තියෙන. සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ පිණිස අවශ්‍ය කාරණා 4ක් බුදුහාඳුරු පෙන්නවා. සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත්. බාහිරින් කල්්‍යාන මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය ලැබෙන්. පිරිසිදු ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ අහන්න ලැබෙනු. තමන් තුළ ඇතිකරගන්නවා ධර්මයට අනුකූලව නුවනින් විමසමින් තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාව. ඒකට අපි ධර්මය කියන්න යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය තුළ කෙනෙකුට දම්මානු දම ප්‍රතිපදාවේ දෙනවනං ධර්මාවබෝධය කරා සෝවාන් පලයට පත්වෙන්න පුළුව. මේවට ධර්මය කියන්නේ සෝතාපත්ති අංග. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන. චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් තමයි තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධය කරයන්. ඒ අතර සත්‍යඥානය ඇතිකරගත්ත කෙනා. අන්න අවබෝධයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කර යුතු ආශ්‍රව කොටසක් ප්‍රහාණය කරගන්න. එයාට ටිකක් ප්‍රහාණය වෙනවා. හැබැයි ඒ ටික කියන්නේ ඒක තමයි විශාලම ජයග්‍රහණය. බුදුරජාණන් වහන්සේ දවසක් සෝවාන් පලට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිසකට පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන. භික්‍ෂූන් වහන්සේලාට පෙන්වා මහනෙන තතාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7 නුඹල දකිනවද. එහෙමයි ස්වාමීනි.
බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොවේ තියෙන වැලිකැට ගල් කැට පස් කැට අතර වෙනසත් මේ ශ්‍රී හස්තය මත තියෙන පුංචි ගල් කැට හතත් ගැන ඔබට මොකද හිතෙන් භික්ෂූන් වහන්සේලා කෙන ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මහා පොළොවේ අති විශාලයි කිව හිතන්න බෑ. 100න් පංගුවද 1000න් පංගුවද ලක්ෂයෙන් පංගුවද ඉලක්කමකින් කියන්න බැරි තරම් මහා පොළොවේ වැලි කැට ගල් කැට පස් කැට තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තියෙන පුංචි ගල් කැට හතක් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ගෙවපු දුක ගෙවාගෙන ආපු දුක් ටික මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට තරම් කියලා හිතන්න කියව. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙන දුක් ටික මේ පුංචි ශ්‍රී හස්තය මත තියෙන ගල් කැට හත තරම්. ඒකට හේතුව සෝවාන් වෙච්ච කෙනෙක් අනාගතයේ උපරිම ඉපදුනොත් ආත්ම හතයි. නතේ බවන් අට්ඨමං ආදී අති අටවෙනි භවයක නම් උපදින්නේ නැහැ කිය. හැබැයි හැම සෝවාන් වෙච්ච හැමෝම ආත්ම හතක් උපදිනවා කෙනෙක නෙමෙයි ඒකේ අර්ථය. මොකද සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඒක බීජී එක ජීවිතේම ධර්මාවබෝධය ලබන ඉන්න කෝලං කෝල සත්තක් අත්තු පරම ඔය විදියට ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය මත කොටස් 3කට බෙදෙනවා. හැබැයි උපරිම සෝවාන් වෙච්ච කෙනෙක් මේ සසරේ උත්සාහ නොකර හිටියත් ආත්ම හතයි කියන. අටවෙනි භවයක නම් උපදින්නෙම නෑ කිය. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් තව ආත්ම හතක් ඉපදුනොත් එයාට ඒ ඉපදීමත් දුකක්. ඒ ඉපදීම තුළ ජරාව්‍යාදි මරණ තියෙනවා. අන්නේ නිසා ඒ පුංචි ගල් කැට හත තරන් කියල හිතන්නක අනාගත ඉතුරු වෙච්ච දුක්ටික. හැබැයි සසරේ ගෙවල අවසන් කරපු දුක මහපොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ කිව. ඔබ හිතන්න ඔබ ගැන ඔය උපමාවම ඔබට ගලපන්. ඔබ සෝවාන් පලේට තිය අඩුම ගාන ධර්මාවබෝධයේ අහලකටවත් ඇවිල්ල නැත්න. ඔබ සසරේ ගෙවාගෙනාපු දුකත් මහපොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට තරම්මයි ඔබට අනාගතයේ ගෙවන්න තියෙන දුකත් මේ මහපොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ අපිට පේන තෙක් මානක කවදා ගැලවෙයිද කියලා හිතාගන්න බෑ ධර්මාවබෝධය ලබන මාර්ගයටවත් පැමිණිච්ච නැති කෙනෙ. ඒ නිසා පිංහතුනේ වීරිය වඩන් බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙකුට සම්මා දිට්ටියෙන් දර්ශනය චතුරාරි සත්‍ය ගැන සත්‍ය ඥානය ඇතිකර ගැනීමෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ටිකක් තියෙන. සක්හාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසගෙන ත්‍රිවිධ සංයෝජනයම්ම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට ප්‍රහාණය වෙලා යන. දැන් එතනින් සියල්ල හරියන්නේ සමහරෙකුට හිතෙන්න පුළන් දැන් ඔක්කොම හරින කියලා. තව ක්‍රම ගොඩක් බුදු හාමුදුරු පෙන්න්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවතිය. සබ්බාසව සූට්‍ර පෙන ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ කියන්නේ ඇස අසංවර වුණො. ගොඩාක් කෙලෙස් උපදින්න මේ ආයතනවලි. කෙලෙස් සහිත රූප ඔස්සේ ඇස දුවනෝ. ඇස හොයන්නෙම පංච කාමයක්. කාමලෝක ඉන්න කෙනාගේ ඇස කාමයන් ඔස්සේම දුවනො. කන හොයන්නෙම කෙලෙස් සහිත කාමයන්ටම ඇදිලා යන සබ්ද ප්‍රියමනාප සබ්ද ඔස්සේ කන දුවනො. සබ්දයක් ප්‍රියමනාප හඬක් ආස කරන හඬක් ඇහිච්ච ගමන් එක නිමිත්තක් හරි නිමිත්තක කොටසක් හරි එක හිතේ මතක තියාගන්න. නාසය හැම වෙලේම හොයන්නේ ප්‍රියමනාප සුවඳ තමන් ආස කරන සුවඳ ඒකට තමයි කැමති. දිව හැම වෙලේම හොයන්නේ රසය ප්‍රියමනාප රසය කෑම හොය හොය සමහරු මුළු ජීවිතේම හම්බ කරන්නෙම කන්නමයි සමහරු කෑමෙන් තොර ලෝකයක් නෑ සමහරුට. හැම වෙලේම කෑම හොය හොයා ගිහිලල් සමාරුණු ලංකාව කෑම මදි. ඊට පස්සේ රටවල් ගාන කෑම හොය හොයා යනු. නිවාඩු දාගෙන සමහරු කන්නම එක කෑම ප්ලේට් එකට රුපියල් 10-15 දන් කරන මිනිස්සුයින්. එදකොට අපිට පේනවා සමහරුන්ගේ ජීවිතවල මේ කෑමේ ප්‍රතිඵලය සමහරය අවුරුදු 20-25 වෙනකොට හැදෙන්න්න තියෙන ලෙඩ ඔක්කොම කෑමෙන් හදාගෙන ඉවරයි. දිව පරිස්සමක් නැති නිසා සමහරයට අවුරුදු 15-20-25 යනකොට එක්කෝ සීනි එක්ක කොලෙස්ට්‍රෝල් එක්ක පෙෂර් බේත් අහුරක් අතේ තියාගෙන සමහරු කෑමටික කන්න. ඊළඟට කෑම දිහා බලබලා විදෝනු අනේ මගේ කරුමේ අනේ මගේ කරුමේ කියලා කෑම දිහා බලබලා විදෝන්. එතකොට මේ දිව පරිස්සමක් නැතිකම රසේ හොය හොයා දිව දුවනු.
කයත් එහෙමයි පහස හොයනවා. මෙන්න මේ ඉන්ද්‍රයන් සංවර කරගත්තොත් බොහෝ අකුසල්වලින් වලකින්න පුළුව. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ නිසා ඉන්ද්‍රිය සංවරෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව ගොඩාක් තියෙන. කෙනෙක් ඇස සංවර කරගත්තොත් කන සංවර කරගන්න නාසය දිවකය මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න මේ පංච ඉන්ද්‍රයන් සංවර කරගත්ත කෙනා කෙලෙස් සහිත අරමුණු නිමිති සටහන් හිතේ තියාගන්න. සාමාන්‍යින් ඔබේ හිතේ ස්වභාවය ඔබ අවංකව හිතන් කෙලෙස් සහිත රූපයක් දැක්කොත් ඒ දැකපු රූපේ මතක තියාගන්න. එක්කො ඒක කොටසක් හරි මතක තියාගන්න. ඊට පස්සේ ඒක තනියෙන් ඉන්නකොට සිහි කරන මතක් කර කර කෙලෙස් උපද්දව ගන්න. ඒක රාගේ පැත්තෙන් වෙන්න පුළුවන් දවේශය තුළින් වෙන්න පුළුවන්. දවේශයෙන් අපි හිතම කවරුහරි ඔබේ ඉස්සරහට ඇවිල ඔබට බැන්න. දැන් ඔබේ තරහකාරයාගේ රූපය ඔහුගේ ඉරියාව ඔහු බැනපු හැටි. ඒවා ඔක්කොම දැන් එක්ක සම්පූර්ණයෙන් මතකයි එක්ක ඔබට කියපු සැර වචන ටික මතකතියාකට කොටස් වසයෙන් මතකයි. දැන් ඒක හැමවෙලේම හිතනවා මෝ මට මෙහෙම කිව්වා මට මෙහෙම කිව්වා වටිනවද මට මෙහෙම කියන්න දැන් ඒක හිතන්න නූපන් දවේශය උපදිනවා උපන් දවේශය වර්ධනය වෙන. අන්න ඉන්ද්‍රියන් ඔස්සේ ඇතිවන කෙලෙස් ඇතිවන අරමුණු සටහන් නිමිති මතකතියාගෙන ඒවා සිහිකරන්න අකුසල් උපදින අකුසල් බලවත්තෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවර කරන්න. ඔබ අහල ඇති බාහිය දාරුචීරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි පුංචි බණටික. හකුලවල නිවන් මග කෙටියෙන් දේශනා කරේ බාහිය දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනින්ම අතහරින්න. ඒ දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් හිතට ගන්න එපා එතනම විදර්ශනා කළ එක අතහරින්. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුන විතරයි කියලා එතනින් අතහරින්. ඒක නිමිති සටහන් හිත හිතා ඒව මතකතියාගෙන කෙලෙස් උපද්දවන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේ දැනීම් මාත්‍රයෙන් අවසන් කරන්න. එහි නිමිති සටහම් මතකතියාගෙන කෙලෙස් උපද්දවන්න එපා කියෝ. විඤ්ඥානයේ විඤ්ඥාන මත්තම් භවිස්සති යමක් හිතුනොත් ඒක සිතුවිල්ලක් කියලා එතනි මතහරින්. ඒ සිතුවිල්ලේ නිමිති සටහන් හිතේ තියාගෙන කෙලෙස් උපදින විදිහට ඒ ඔස්සේ යන්න එපා. බාහි ඔබ මේ විදියට ඉන්ද්‍රිය සංවර කරගත්තොත්. ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනකත්නෑ. ඒ අතරත්නෑ ඔබ පිරිනිවන් පානවා කියලා නිවන් මග හකුලවල බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරයට දහම් දෙසුවය විදියට. එමනම් පිංහතුනි ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් ආශ්‍රව ගොඩාක් තියෙනවා. කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන තවත් මාර්ගයක් තමයි ඔබේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූට්ට පෙන්වා ප්‍රත්‍යවෙක්ෂාවේ නුවනින් සලකා පරිහරණය කිරීමෙන් ගොඩාක් කෙලෙස්වලින් ආරක්ෂාවෙන්න පුළුවන්. එතනදී භික්‍ෂුවකට නම් මූලිකම අවශ්‍යතා 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ තමයි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම් පස. ඒ වගේම තමයි ගිහි කෙනෙකුට භික්ෂුවකට චීවර ගිහි කෙනෙකුට ඇඳුම් පැළඳුම්. භික්ෂුවකට නම් පිණ්ඩ පාත ගිහින් ලැබෙන දාන ටික ගිහි කෙනෙකුටත් කෑමබීම ටික මූලික අවශ්‍යතා. භික්ෂුවකට කුටියක් සේනාසනයක් ගිහි කෙනෙකුට නිවසක් තමන්ට වැටිලා ඉන්න ගයක් දොර. භික්ෂුවකට නම් ලෙඩත් දුකක් හැදුනහම් බෙහෙත් හේත් ඒව තමයි ගිලම් පස කිය. ගිහිකුටත් ලෙඩත් දුකක් හැදුනම් බෙහෙත් හේතව ඔන්න ඕකට ඔබ හොඳට බලන්න ජීවිතේ කෙනෙක් මුළු ජීවිත කාලෙම මහන්සි වෙන්නේ ජීවත්වෙනවා ජීවත්වෙන්නයි මේ මැරෙන්නේ කිය කොච්චර මිනිස්සු ජීවිත කාලෙම රස්සා කර මහන්සින ඔය මූලික අවශ්‍යතාටිකට නෙමෙයිද කියලා හිතන්. කෑමබීමට ගෙයත් දොරක් හදාගන්න ඇඳුම් පැළඳුම්වලට ලෙඩත් දුකක් වුණහම් බේත් හේට්ටිකක් ගට ඕක තමයි මූලික අවශ්‍යතාටික. ඒ අවශ්‍යතා එන්න පුළුල් කරගන්න. නුවනින් සලකා පරිහරණය නොකිරීම තුළ තමන්ට කණබොන කෑමබීම පාලනයක් නැති වෙන හැබැයි බුදු හාමුදුරු පෙන්වා භික්ෂුවකට නුවනින් සලකල ඒකට ප්‍රත්‍යවේක්ෂාවක් බුදුරජාණන් වහන්සේ පෙන්ව. ගිහි අයත් දන්නෝ ගිහි අයෝය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ සිල්ගත්ත දවසට විතරයි. සිල්ගත්ත දවසට කෑමපිගාන අතේතියාගෙන අන්න කියෝනෝ. මං මේ ආහාරය ගන්නේ ශරීරය ලස්සන කරගන්න නෙමෙයි නැටුම් ගැයුම් වලට නෙමෙයි මේ කය හදාගන්න නෙමෙයි මේක පිළිකුලයි මේක කනකොට මෙහෙමයි
මේක වමනයක් වගේ ඔහොම හිතලා සමහරු බොහෝම ලස්සනට ඕක වාක්‍යවලින් ලස්සනට කියලා කෑම ටික කන්නේ සිල් ගත්ත දවසට විතරයි සමහරු. අනිත් දවස්වලට එක මතක් කවදාවත් කණබොනකොට අපිට මතක්කින්නේ ප්‍රත්තිවේක්ෂා බුදුරජාණන් වහන්සේ වදාලා නුවනින් සල කළ පරිහරණය කරන්න කීවේ කෑම බීම ගන්නකොට ඒක නුවනින් සල කළ බලන් මේ ජීවත්වෙන්න කනවමිසක් කන්න ජීවත්වෙන්න එපා. මං මේ ආහාර ගන්නේ ලස්සන වෙන්නවත් ඇඟහදාගන්නවත් හැඩ වැඩ වෙන්නවත් වෙන කිසිම දේකටනේ පැරණි කුසගිනි වේදනා නිවාගන්න. අලුතෙන් කුසගිනි වේදනා නෝපදවගන්න. අන්න ඒකයි මේ ආහාර එක මර්තය මේ ආහාරයේ කොච්චර ලස්සනට මොන විදිහට වියදං කළ හැදුවත් මේ ආහාරය අර්ථය මේකයි මේ අනල කටට ගියාට පස්ස වෙන්න මෙන්න මේ ක්‍රියාවලිය කියලා ඇත්තටම ආහාරයේ අර්ථය විමසන වනං බොහෝ කෙලෙස් එතනින්ම සංසිදව ගන්න පුළුවන් කෑමවීම නිසා නොම ගයන්නේ. ඊළඟට ඇඳුමක් පැළඳුමක් බුදුරජාණන් වහන්සේ පෙන්වත් සිවුරක් පරිහරණය කරනකොට හිතන් මේ ඇඳුම අඳින්නේ සීතලෙන් ආරක්ෂාවෙන් උණුසුමේ සීතත්ස පටිකහතාය උන්හස්ස පටිකහතාය මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන්න යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තම් මේ ලැජ්ජා ඇතිවන තැන් වසාගන් ශරීරේ තියෙන අපි ඇඳුමක් අඳින්නේ ඒකට විලි වසාගන්න. ඊළඟට මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන් සීතලට උණුසුමෙන් ආරක්ෂාවෙන සීතලට අඳින ඇඳුන්තින රශ්නයට අඳිනේවතිය එතකොට මේ ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අර්ථය තේරුම් ගත්තේ නැති වුණහම සමහරුන්ට අඳින ඇඳුම ගැන ඒකම කෙලෙස් උපදින්න විශාල අනතුරකට සමහර මිනීමැරුම්ගොල්ට බලන්න ඔබ ඇඳුමක් නිසා කොච්චර කාන්තාව පීඩාවන්ට පත්වෙලා ඔය නොයේ කාන්තාවන්ට අපචාර ඔය චෝදනා බොහෝ දේවල්ලොට හේතුව අඳින ඇඳුම් ඒවත් ගොඩක් බලපානු. සමාජ විෂම සමාජයක විකෘති සත්තු වගේ කෙලෙස් සහිත මිනිස්සු ඉන්න සමාජයක ඔබ ඇඳුමක් තෝරනකොට බුද්ධිමත්වෙන්. ඒ බුද්ධිය නැතිවුණට පස්සේ ඔබම ගොදුරකට ඔබම අඳින ඇඳුම ඔබම හේතුවක් කරගන්න පුළුව. ඒ නිසා නුවනින් සල කලා තමන් ඇඳුමක් අඳනකොට ඒක ප්‍රත්්‍යවේක්ෂා ඇයි මං ඇඳුමක් අඳන්න මොකක්ද මේක අර්ථය ඒක හිතලා ඇඳුමක් අඳනකොට විමසුවොත් බොහෝ කෙලෙස් එතනම නවත්ත ගන්න පුළුව. ඊළඟට ගෙයක් දොරක් බලන්න සමහර පුද්ගලයෝ බුදුරජාණන් වහසේ වදාළ මහන් භික්ෂූන් වහසලටන් කුටියක ඉන්නකොට හිතන්න මම මේ කුටිය ඇත්තට පරිහරණය කරන්නේ ඇයි සීතලෙන් ආරක්ෂාවෙන උණුසුමෙන් මැසි මදුරු පීඩාවන්ගේ සතුන් සර්පයන්ගේ ආරක්ෂා වෙලා සුවසේ මට ගුණධර්ම පුරාගන්න මේ කොටිය මට ධර්මාවබෝධය පිණිස මේ අවශ්‍ය වෙන පරිසරයක් තමන්ට අවශ්‍යමකොටද කුටිය පරිහරණය කරන්න ඇයි. ඔබ ගෙයක් හදාගත්ත කෙනෙක් ඔබ හිතනවනං ඇයි මන් නිවසක් මට මොකොටද ගයක්. ඒදේ ඔබ හරියට නිවසක ප්‍රයෝජනය ඔබට ජීවත්වෙන්නයි මේ ගෙයක් අවශ්‍ය කියලා ඔබ හිතනවනම් කවදාවත් ඔබ දහතේ නය වෙලා දුක්විඳ විඳ අමාරු වැටෙන්නේ. සමහරුන්ට ඉන්න හොඳ ගෙයක් දොරක් තියෙනවා. ඉඩමක් තියෙනවා. නිදහසේ වැටිලා ඉන්න නයක් නැතුව වැටිලා ඉන්න පැලක් තියෙනවා. හැබැයි ඒකෙන් සංසි දෙන්නේ නෑ. නුවනින් සල කළ නෙමෙයි තමන් පරිහරණය කරන්න. ඊළඟට දකින ආසහිතෙනවා. එහා ගෙදර කොහොමද තමන්ගේ ආදායමේ හැටියටන මේ වියද. තියෙන පොළොව සමහරු හොඳට ටයිල්ලල ලක්ෂ ගානක් වියදං කළ හදපු පොළොව. කොහේ හරි ගියහම දකිනවා දැන් ඕක නෙමේ මෙන්න මේවා යල්ලත්. තියෙන පොළොව කඩලා ඊට පස්සේ තව ලක්ෂ ගානක් වියදං කළ සමහර වෙලාවට ඊට පස්සේ ගෙනල්ල ලී පතුරු අල්ලනවා. කොහෙන් හරි ගෙනල්ල කුඹුක් ගස් හරි කපල ගෙනල්ල දැන් ලී අල්ලනවා. ඊට පස්සේ තවටිය කාලකින් ඕක ලෙස්සලා කවරුවර ගෙදර එක්කෙනෙක් දෙන්නෙක් වැටල අතක් අයක් කැඩුනට පස්ස කවරුහරි කියන ඕක දානප ඕක ලෙස්සනවා ඕක හරියන්න කාලයක් යනකොට දැන් අලුතෙන් එන්න මෙන්න මේක කියනවා. ඊට පස්සේ අර පොලෝම කඩලා ඊට පස්සේ තව එකක් හල්ල. ඒ ළඟට තියෙන ජනල් දොරවල් ටික ගලෝල අලුත් විදිහට ආයි දැන ජනල් දොරවල් දාන. ඊට පස්සේ හිතුනහම මේක තව කෑල් නිකං ඉන්නකොට හිතෙනවා මොකද නුවනින් සල කළ පරිහරණය කරන මෙන්න මේ කෑල්ල කඩලා ඉසරහට කෑල්ලක් ගත්තොත් හොඳයි වගේ. ඒක මේ තමන්ට අවශ්‍යම දෙයක් නෙමෙයි. තමන්ට නිකං හිතෙනවා ඒක තමයි හිතේ ස්වභාවය. අපි නුවනින් සල කළ පරිහරණය කිරීමක් නැති වෙනකොට තමන්ගේ ආදායමේ හැටියට වියදම පරිහරණය කරගන්න බැරි. ඒකට ධර්මය කැනෙ සමජීවි කතා
ආදායමට ගැලපෙන වියදමකට ජීවත්වෙන්න පුරුදු වෙන්න කිය. අන්නේ දේ නැතිවුණට පස්සේ සමහරු දහාති ණය වෙලා ණය දැන් අර ලස්සනට හදාගත්ත ගේ නින්ද යන්නේ. රෑතිස්සේ මතක් කෙනෙ ණයගෙවාගන්න කොහොමද කියලා ගිනි ගොඩක දැන්ඉන්නේ. ණයකාරි වෙනවා පැංකුවලින් ලියුම් එවනු. ගේ සින්න කරගන්නවා කියලා ලියුම් එනකොට දැන් තමන්ට වෙනදා අර පැළේ වැටල හොඳට නින්ද ගිය. දැන් සමහරලාට තමට නින්දක් නෑ. බලන්න ඔය වගේ තමන්ගේ නුවනින් සල කළ මේ අවශ්‍යතාවයන් පරිහරණය කරගන්න බැරිවුණට පස්සෙ කොච්චරන අමාරු වැටෙනවා. බේත් හේට්ටිකත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් නුවනින් සල කළ පරිහරණය කරනවා නං බොහෝ කෙලෙස් වලක්ව ගන්න පුළුව. දැම් මේ කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියලා ඔබම් බලන් ඔය කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගොඩක් බුදුහාන්දුරුවමේ පෙන්න්නේ සබ්බාසව සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසීමෙන් අධිවාසනා පහතබ ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කෙලෙස් ගොඩක් තිය. බලන්න සමහරුන්ට ඉවසීමක් නැතිකම නිසා මොන තරං විනාස කරක පස්සේ හිතෙනවා අයෝ මන් තව චුට්ටක් ඉවසුවන. ඒ වෙලා මට ඉවසන්න පුළුවන් වුණා නම් මේ විපත වෙන්නේ නෑ. මං කලබල වුණා. මං ඒ වෙලාවේ ගොඩක් ගත්ත තීරණ වැරදි. පස්සෙ කොච්චර පසුතැවි නොද බලන්න මිනිස්සු. ඒ නිසා ඉවසීම බුදුරජාණන් වහන්සේ පෙනන කන්තිී පරමන් තපෝතිතික්කා ඉවසීමම උතුම්ම තපසක් කියන. ඉවසීම මත බොහෝ ගුණධර්ම පුරුදු කරගන්න පුළුවන්. ඉවසීමක් නැති හදිස්සිය කිපෙන ෂණික කෝපය ඇතිවෙන ෂණික තීරණ ගන්න ඇවිස්සිච්ච මනසක් තියෙන කෙනා විශාල විපතකට තමන් ගොදුරක්ව හැම වෙලේම ඉන්න අසහනේ හැම වෙලේම ඉන්න පීඩනයකි හැම වෙලාය මානසික විදෝමින් ජීවත්තෙන්. අන්නේ නිසා ඔබ ඉවසීම පුරුදු කරන්න. ඒ ඉවසීම කියනෙක ඔබ හොඳට පුරුදු කරගත්තොත් බොහෝ කෙලෙස් වලින් ඔබට ආරක්ෂාවෙන්න පුළුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ක්‍රමයක් පෙන්නනවා කෙලෙස් ගොඩාක් මගහැරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි දුරු කිරීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවතිය. මේවා ගොඩක් ප්‍රායෝගිකයි. මගහැරීමේ දැම් බලන්න මහා මංගල සූත්‍රයේ මේ ලෝකයේ මංගල කියලා යහපත් කියලා යමක් තියෙනවන ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ මහා මංගල සූට්‍ර පෙන්නවා. මහා මංගල සූට්‍රය පටන් ගන්නකොට මේ ලෝක යහපත කැමති නං කරන්න තියෙන පළවෙනිමදේ තමයි සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පෙර පළවෙනියට බුදුහාන්දුරු පෙන්වේ අසේවනාච බාලාන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවන පණ්ඩිතයන් ඇසුරු කරන්න තිය. අසප්පුරුෂයන් බාලයන් ඇසුරු කිරීම තුළ කවදාවත් පණ්ඩිතයන් යහපත් හැසිරීමක හැසිරෙන්න අසප්පුරුසු ඉඩ දෙන්නේ. කොච්චර ගුණ යහපත් දැන් සමහරු කියන අපි දන්නවා ගානට ඇසුරු කරන්න අපි ඒ අයත් ඇසුරු කරනවා මේ අයත් ඇසුරු කරනවා අපි දන්නවා ගානට ඉන්න. හැබැයි ඔබ මතක තියාගන්න ඔබ අමාරුව වැටෙනකං ඔබවත් දන්නේ. අසප්පුරුෂයගේ ස්වභාවේ කොහොම හරි තමන්ගේ වලට ඇදල දාගන්නවාමයි. කොහොම හරි උපක්‍රම යොදන. ඒ නිසා ගුණධර්ම වඩාගෙන තමන්ගේ යහපත කැමති නිවනට යන්න කැමති කෙනා පළවෙනිමදේ තමයි පාපමිත්‍රයන්ගෙන් වලකිනෝ අසප්පුරුෂයන්ගෙන් මගහැරීමේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා අසේවනාච බාලන් බාලයන් ඇසුරු කිරීමෙන් වලකින්. ඒ වැලකිලා පණ්ඩිතයන් සත්පුරුෂයන් ගුණධර්ම ඇති අය ධර්මය හැසිරෙන සිල්වත් ගුණධර්ම වඩන එවැනි අය ඇසුරු කරන්න. ඊළඟට මේක පෙන්නන්නේ දුරු කිරීම මගහැරීම අසප්පුරුෂයන්ග මගහැරලා ජීවත්වෙන්න කිය. ඊළඟට සමහර වෙලාවට මේක මිනිස්සු ගැන විතරක් නෙමේ තියෙන් බුදුරජාණන් වහස බොහොම ලස්සන්ට පෙන්න්නනවා පාරක යනකොට අපි හිතමු පාරි ගහලා තියෙන් දැන් ඔයි පාරවල්ලොල් ගහලා තියෙන්නේ අනතුරු සහිත මාර්ගයකි ප්‍රවේශමෙන් යන්න කියලා තියෙන. නෑ අපිට එහෙම අනතුරක් වෙන්නේ අපි මෛත්‍රී වඩනවා කියලා ගියොත් එහෙම තමන් අමා තැන් කොහේ අරි පාරක ගහලා තියෙනවා මේක බිම් බෝම්බ තියෙනවා. ඉස්සරහෙම තිබුණන්නේ ද ලංකාය වුණත් බොහෝ ප්‍රදේශවල ඉස්සර තිබුණ දැන්නගේ වයිවත් කරලා තියෙන මේ ප්‍රදේශවලට ඇතුල්වෙන්න එපා බිම් බෝම්බ ඇත. දැම් අන්න කෙනෙක් හිතුවත් නෑ අපි භාවනා කන අපිට ඕව පෑගෙන්නේ පෑගුණත් පුපුරන්නෑ කියලා හිතනවා. එයා යනවා එයා ගිහිල්ල තමන් අමාරුව ඇටුනොත් ඒක වැරැද්ද වෙන කාගෙවත් නෙමේ. ඒක තමන්ගේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් ඒක. අනතුරු සහිත මාර්ග මගහරන්න කියෙන.
අනතුරු සහිත පුද්ගලයෝ අනතුරු සහිත සත්තු දැන් කවුරු හරිකෙන ඔය තනි අලිය යන්න එපා ඔය අලිය ගහන්න පුළුව එනෙක් කියනොන්නේ මම දන්න අලිය ගාන්ට අපි යනකොට අලිය යනවා අලියට ගිහිල මෛත්‍රී කරන්න විතරයි තියෙන ඔබ දකින්න ඇති පසුගේ කාලේ අලියට මන්තර කියන්න ගිහි අලියගෙන් පාරකාපු එක සිදුවීමක වීඩියෝ පහුගේ දවස්වල අන්තර්ජාල ඊළඟ රූපහිනි මාධ්‍යවල පෙන්නු එතකොට කෙනෙක් හිතුවක්කාර විදියට යනොන්නේ අපිට අලිය ගහන්නේ මම දන්නවනේ අලිය ගැන කියලා යනු ගිහිල්ල පාර කෑවොත් ඒක කාගිවත් වැරද්දක් නෙමේ තමන් අමාරුයි වැටුනේ තමන්ට මගහරින්න පුළුවන් අනතුරක මග නොහැරීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නම් මගහැරීමෙන් ප්‍රහාණය කරගත යුතු බොහෝ ආශ්‍රවති නොය මගහැරලයන් අනතුරු සහිත මාර්ග මගහරින් අනතුරු සහිත සත්තු අනතුරු සහිත පුද්ගලයෝ අසප්පුරුසයෝ පවකාරය අනතුරු සහිත ප්‍රදේශ තියෙන සමහර තැනක් බුදුරජාණන් වහස පෙන්න්න භික්‍ෂූන් වහසලට පෙන්න්න මහනෙන පිණ්ඩ පාත වැඩියත් සමහර ප්‍රදේශ තියෙනවා පිණ්ඩ පාත යන්න එපා ඒ පැතිවල තමන්ට අනතුරු එන්න පුළුවන් ඒවැනි ප්‍රදේශ මගහරින්න කියන. එතකොට මෙන්න මේ අවවාද පිළිගන්නවනන් තමන්ට තේරෙනවනම් තමන්ට මේ මෙතනින් අනතුරක් වෙන්න පුළුවන් කියලා ඒවා මගහැරල ජීවත්තෙන් බොහෝ කෙලෙස්වලින් වලකින්න පුළුව. ඒ කෙලෙස් ඇතිවෙන එකම වලක්වලා සැනසිල්ලෙ ගුණ ධර්මටික වඩාගන්න පුළුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නාව වීරියෙන් ප්‍රහාණය කරගත යුතු තවත් කොට සක්තින ඒවා වීරියෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්. කාම විතරක ව්‍යාපාද විහිංසාවිත් හිතෙන් හිතට එනවා කෙලෙස් සහිත සිතුවිල් ඒවා වීරියෙන්ම යටපත් කරගන්න. ව්‍යාපාද තරහව කේන් තියෙනවා ඒවා වීරියෙන්ම අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. විහිංසා කෙනෙකුට වනසන්න නැති කරන්න පලිගන්න හිතෙන්න්න පුළුව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන සතර සම්යක් ප්‍රධාන වීරිය ගැන බහල ඇති උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නෝපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් මෛත්‍රිය කරුණාව මුදිතාව යහපත් කුසල සිතුවිලි ඒව බලවත් කර නෝපන් කුසල් උපදවන එක වීරියෙන් කරන්න තියෙන දෙය. ඒ වීරී ඇතිකරගත්ත කෙනෙකුට බොහෝ කෙලෙස්වලින් වලකින්න පුළුව. ඒකත් කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමය. හත්වනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනාය පහත භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොට සක් තියෙනවා. එතකොට බලන්න මේ කෙලෙස් ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ක්‍රම ගොඩාක් පෙන්න්න නොම සම්භාසව සූත්‍රම ක්‍රම 7ක් පෙන මේ ඔක්කොම බොහොම ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ඔබ ගලපල බලන්න ඔබට ප්‍රශ්න ඇති වුණානං ඔබ දැනට විදවනවන ඔබට මෙන්න මේ කරුණු ගලපල බලන්න ඇත්තටම මෙන්න මේ තුළ ඔබට ගැලවෙන්න බේරෙන්න්න පුළුවන් තැන්වල ඔබම අනතුරේ වැටිච්ච තැන් ඇති. එනිසා පින්වතුනී ධර්මය තුළ ඔබ හොඳට හිතන්න කොතනද මට වැරදුනේ. හිතල තමන්ගේ ජීවිතයේ පියවරෙන් පියවර හරි ධර්මය පැත්තට යාගන්න අමාරුයි තමා මේ යුගයේ කෙලෙස් බලවත් අකුසල් බලවත් සමාජයේ අපි ජීවත්වෙන්නේ සිල්වත් ගුණවත් ධර්මානුකූල ගුණධර්ම වඩන සත්පුරුෂයෝ මාර්ග පල්ලාබීම් පිරිච්ච සමාජයක නෙමේ. එවැනි සමාජයකනම් ධර්මය හැසිරෙන කෙනාට අනුග්‍රහය තියෙන. බොහෝ වෙලාවට සත්පුරුසේ ඔබ හල ඇති සතර සතිපට්ඨානි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුරුරට කම්මස්ස ගම්ම කියන නියංගමේ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන අටුවාව විස්තර වෙනවා ඒ ගම ගැන විස්තරය. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ පැවැත්වට පස්සේ කොච්චරේ ගමේ මිනිස්සු ධර්මය පුරුදු කරාද කියන්නේ නාන තොටේ කුමල් හලේ මග තොටේ මිනිස්සු හම්බෙන නාන්න ගිහාම හම්බෙනවා ආකේ නාන්නාවද කියලා එතනින් ඊළඟ වචනයෙන්නේ මොකක්ද අක්ක මේ දවස්වල කරන භාවනාව අනේ නංගීමං ආනාපාන සතිය වඩන අනේ සාදු සාදු කියන. ඔයා මොකක්ද කරන්න මං මේ දවස්වල ධාතු මනසිකාර භාවනාව කරනවා. දැන් නාන ගමන් සාකච්ඡාව සතර සතිපට්ඨාන ගැන කිය. කුඹල් හලේ හම්බෙනවා මිනිස්සු. ආයි අක්ක කියලා කතා කරනු හැබැයි මාතෘකාව පටන් ගන්නෙම සතර සතිපට්ඨාන කිය. ඒ සතිපට්ඨානය වටිනාකම භාවනා කවුරු හරි හම්බුනොත් අහන්නවා භාවනා කරනවාද. ප්‍රමාද වෙන්නේ පනේ අප්‍රමාදිය වීරය ඒක තමයි කෙන සමාජයේ හැම තැනම මිනිස්සු කතා වුණේ. අද අපිට පේනවා අද සමාජි භාවනා කරනවා කියලා කිව්වොත් ගැරහීමක් තියෙන්නේ. මේ දැම්ම ඔයා භාවනා කරනවා ඕ මේ වයිසට ගිහින් කරනේ වනේ ඒ වගේ සමාජි පුළුවන් තරම් ඇයි ඔයාට එපාවුනාද කලකිරිලද මොකද ඔයා භාවනා කර මිනිස්සු හිතන්න මේ භාවනා කරන්න එක්ක කලකිරිලා
එක්ක මනුසයගේ ගුටි කාල තමයි මේ භාවනා කරනු ඇත්ති. ගෙදර එපා වෙලා. ඒ වගේ සමාජ භාවනා කරන කෙනාට පුළුවන් තරන් ගැරහිලි නින්දා හින් පාස්කිරිලි ඒවැනි සමාජයක් අසත්පුරුෂයම් බහුල සමාජයක සත්පුරුසයකුට ජීවත්වෙනකොට ටිකක් අමාරුයි. ගුණධර්මවලින් පිරිහිච්ච සමාජයක ගුණධර්ම වඩන කෙනා එයාට ටිකක් අමාරුයි. හැබැයි ඔබ මතකතියාගන්න අමාරුවෙන් හරි ඔබ ගුණධර්ම රැකගත්තොත් ඒ ප්‍රතිඵල සියල්ල ඔබට ඔබයි බේරෙන්. ලෝකයාම අපාය ගියත් මම සිල් රැකල මං ගුණධර්ම පුරාගෙන මං ගැලවෙනවා කියල ඔබ ධර්මී දියුණු කරන්න උත්සාහයක් ගන්න ඔබට ගැලවෙන්න පුළුව. ඒ නිසා අපිට ලෝකෙ හදන්න බෑ. මේ ලෝකයා යන රටාව අපිට වෙනස් කරන්නත් බෑ. එන්න පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන ලෝකයා. මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා. මුර්ග සම් වරුසාවල් වැහැල මිනිස්සු සත්තු වගේ විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙන අනාගතයක් බුදුහාමුදුරුව පෙන්නවා. ඔත්තනටයි අපි පරම්පරාවට මේ ලංවෙවී යන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ධර්මී දියුණු කරගන්න උත්සාහයක් ගන්න පුළුවන් තරම් පින් දහම් කරගන්න. ගුණ ධර්මයක් පුරාගන්න සද්ධාව ඇති කරගන්න. සිල් රකින්න පින් කරන්න දන් දෙන්න. අන්න එතකොට ඔබට ලෝකයානෙමේ ඔබට ගැලවෙන්න පුළුව. ඔබට ගුණ ධර්ම පුරාගන්න පුළුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච මනුස්ස ජීවිතයක් ලැබිච්ච ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අද බණහන් ලැබෙන කොච්චර පින්කං කෙරෙනවත්. හද ගොඩාක් පින්කං කරන්න ලැබෙන කාලයක්. හද මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින ඔබ හැම දෙනාටම නිවන්න අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා. ඔබ හැම දෙනාටමත් මේ සම්භාසව සූත්‍රයේ සඳහන් කරුණු එකින් එක බොහොම සරලව ඔබට විස්තර කරමින් තමයි කෙලෙස් ප්‍රහාණය කරගෙන තියෙන ප්‍රශ්න ගැටලුවලින් ටික හරි බේරිලා ධර්මය දියුණු කරගන්න අවශ්‍ය පරිසරයක් කොහොමද අපි හදාගන්න කියන කාරණය ඔබට මේ ධර්මානු ශාසනාව තුළ විස්තර කරන්නට ේදුනේ. එමනං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව ගුණධර්ම පුරාගෙන උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල අපි ඔබට ආශිර්වාද කරනවා.